समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घ मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස කස්සචි භික්ඛවේ භික්ඛුස්සවා භික්ඛුනියාවා චක්කු විඤ්ඤේය සුරූපේසු uppajjeyya චන්දෝ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වාපි චේතසෝ තතෝ චිත්තං නිවාරෙය්‍ය සභයෝ චේසෝ මග්ගෝ සප්පටි භයෝ ච සකණ්ඨකෝ ච සගහනෝ ච උම්මග්ගෝ ච කුම්මග්ගෝ ච දුහිතිකෝ ච අසප්පුරිස සේවිතෝ චේසෝ මග්ගෝ නසේවිතෝ මග්ගෝ සප්පුරිසේහි සේවිතෝ ත්වං ඒතං අරහසීති. සුපින්වත්නි, මේ මොහොතේ මේ පින්වත් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට, බණ අහන්නටයි. පින්වතුන් විශාල පිරිසක් මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම දායකත්වයේ දරලා තිබෙනවා. මේ පින්වතුන්ගේ අරමුණු සිහි කරමින් අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට, ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය අපේ ජීවිතයට ගලපාගෙන පුළුවන් විදිහට ප්‍රායෝගිකව හුරු කරගන්නයි තියෙන්නේ. සමහර විට මේ කියන දේවල්, අහගන්න දේවල් ඔක්කොම ජීවිතේ හුරු කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණත් පින්වත්නි, අපිට පුළුවන් විදියට, පුළුවන් වෙලාවට ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව ජීවිතයට ගලප ගන්නයි තියෙන්නේ. හැම වෙලාවක මේක කරගන්න බැරි වුණාට කමක් නැහැ. සමහර විට මේ අහන දේවල් ඔක්කොම ජීවිතෙන් අත්දකින්න එක දුෂ්කර වෙන්න පුළුවන්. පුළුවන් විදියට, අවස්ථාව ලැබෙන විදියට ධර්මයට අනුව ජීවිතේ ගලපාගෙන පුළුවන් විදියට බොහෝ දුක් සහිත සංසාරයෙන් නිදහස් වෙන වීරියට අදාළ වැඩපිළිවෙල තුල ජීවමාන වෙන එකයි වටින්නේ. ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම මනෝමූලික විග්‍රහයක්. බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය ඒකයි. ලෝකේම මතක් කළේ එක්ක දෙවියන්ට වගකීම දෙන්න ඕන, එක්ක දෙවියෝ ශ්‍රේෂ්ඨයි. තවත් සමහර අය කියවනේ මහා බ්‍රහ්මයා තමයි වගකීම් කරුවා. මහා බ්‍රහ්මයාට වඩා උඩට කාටවත් යන්න බෑ. මහා බ්‍රහ්මයාගේ අතේ තමයි වගකීම තියෙන්නේ. ඉතින් විවිධ මත කියද්දී මැවුම් වාදයේ පිළිබඳ, පුබ්බේ කත හේතු වාදයේ පිළිබඳ, නියති වාදයේ පිළිබඳ මත ඉදිරිපත් වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල කොයි තරම් නම්‍යශීලීද, ඒක කොච්චර නම්‍යශීලීද කියනවනම් තමන්ට කැමති විදියට ජීවිතයට ගලපාගෙන හුරු කරන්නයි තියෙන්නේ. කියපු ගමන් පිළිගන්න ඕනත් නැහැ. දැන් මේ කියන ඔක්කොම ඔබ පිළිගන්න ඕනද? පිළිගන්න ඕනේ නැහැ. හොඳට නුවණින් විමසා ධර්මයේ ගලප ගන්නයි තියෙන්නේ. ඒ ගලප ගන්නකොට තමන්ගේ හිත ඒකාන්ත වශයෙන් වැඩෙනවා. ඒ වැඩෙනකොට තමන් තේරුම් ගන්න මම මේ ධර්ම මාර්ගයේ යනකොට මා තුල නිවීමක් ඇති වෙනවා. ඒකාන්ත වශයෙන් මේක බුදු කෙනෙක්ගේ ධර්මයේ කියලා තමන් තේරුම් ගන්න.
පරීක්ෂා කරන්න තියෙන්නේ තමන්ට. හාන්දුරු කෙනෙකුට ඒක කරන්න බෑ. නිරීක්ෂණය කරන්න තියෙන්නේ තමන්ට. නිගමනයකට එන්න තියෙන්නේ තමන්ටම. ඒක කොච්චර විනිවිද යනවද නේද? තමන් තමයි නිගමනය කරන්න ඕන. ඒක මේ කාටවත් කරලා දෙන්න පුළුවන් වැඩක් නෙමෙයි. තමන්ට තමයි නිගමනය කරලා තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අපි පුළුවන් විදියට මේ කාලය තුල සාකච්ඡා කරගන්න උත්සාහ කරමු. පින්වත්නි, අද අපි මේ දේශනාවෙන් දේශනා කරන්නේ ඊටාම ලස්සන බුද්ධ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙන කොටසක් තමයි සංයුක්ත නිකාය කියලා කියන්නේ. විවිධ පරයයන් වල දේශනා සංයුක්ත නිකායේ තියෙනවා. දෙවියන්ට කියපුවා, භික්ෂුන් වහන්සේලාට කියපුවා, භික්ෂුණීන් වහන්සේලාට කියපුවා, කුසල් රජුරවන්නම කියපුවා කෝසල සංයුක්තේ තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයාටම කියපුවා සක්ක සංයුක්තේ තියෙනවා. ඉතින් මේ විදිහට හරි ලස්සනට පෙළ ගස්සලා තියෙන ධර්ම පරයයකට අදාළ ධර්ම කොටසක් තමයි මේ කාලය තුල අපි සාකච්ඡා කරගන්න, විමස ගන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, සංයුක්ත නිකායේ තියෙනවා සලායතන වර්ගය කියලා කොටසක්. ඒ සලායතන වර්ගයේ ලස්සන සූත්‍රයක් තියෙනවා වීනෝපම සූත්‍රය කියලා. ඒ සූත්‍රයට අදාළ මේ සූත්‍ර පාඨයක් තමයි අපි මේ දේශනාව ආරම්භයේ සජ්ජායනා කරේ. එතකොට වීනෝපම කියලා කියන්නේ වීණාවක් උපමා කරගෙන වදාළ දේශනාව. උපමා සහිත දේශනා හරියට ත්‍රිපිටකයේ තියෙනවනේ. විවිධ විදියට උපමා කර කර දේශනා කරනවා. එතකොට මේ උපමා වෙනුවෙන්ම වෙන් වුණ කොටසකුත් තියෙනවා ඕපම වර්ගය කියලා. ඒකේ උපමා විතරයි තියෙන්නේ. නමුත් දැන් මේ දේශනාවේ වීණාවක් සම්බන්ධ කාරණයක් කියවෙනවා. හැබැයි වීණාව ගැන විතරක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේක ගිහි ශ්‍රාවකයෙකුට උනත් කොච්චර වැදගත්ද කියලා හොඳට නුවණින් විමසනකොට තේරෙනවා. දැන් මේ දේශනාව හොඳට නුවණින් විමසන්න. හොඳට නුවණින් විමසා තමන්ගේ මනසට යොමු කරගන්න. එතකොට මේක ජීවිතේ කොටසක් වගේ හුරු කරගන්න ලේසි වෙනවා. සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන වීනෝපම කියන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට. භික්ෂු සංඝයා අරමුණු කරගෙන මේ වීනෝපම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේක අපි හැම කෙනෙක්ගේම ජීවිතයට සම්බන්ධයි. කොහොමද සම්බන්ධ වෙන්නේ? පින්වත්නි, මේක මේ වගේ. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතනවා. අමතලා මතක් කරනවා භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි. දැන් මේ භික්ෂුණියක් භික්ෂුවක් කියවම කෙනෙකුට හිතෙන්න පුළුවන් එනම් මේ හාන්දුරලට කියපු එකන්නේ මේ ඔබ වහන්සේ දැන් මේ අපිට කියන්නේ කියලා. නෑ, සසර දුක නිමා කරගන්න, දුකෙන් නිදහස් වෙන්න කැමති ඕනම ශ්‍රාවකෙක් මේ විදිහට හිත හුරු කරගන්න ඕන. දැන් ඔබට දුකයි කියලා තේරෙනවා නම් දැන් ඔබට කොහොමද තේරෙනවනේ දුකයි කියලා නේද? ඇයි? දරුවෝ නිසා හඬපු කඳුළු, ගෙවල් දොරවල් ඉඩ කඩන් දීපල ඥාතිවරු නිසා හඬපු කඳුළු, සංසාරයට යන්න ඕනේ නැහැ මේ ජීවිතේ හඬාපුව කොහොමද? වැඩියෙන්ම සතුටු වුණාද ඇඬුවද? අඬපු එක තමයි වැඩියෙන් කළේ. එතකොට ඔබට තේරෙනවා මේ ජීවිතේ දුකයි කියලා. දුකයි නම්, දුකයි කියලා යන්තම් හරි තේරෙනවා නම් එයා දක්ෂ වෙන්න ඕන දුකෙන් නිදහස් වෙන තැනකට හිත ගෙනියන්න. අද දුකයි දුකයි කිය ඉන්නවා, නිදහස් වෙන එකක් නැහැ. දුකයි දුකයි කියලා උඩ බලාගෙන ඉන්නවා. එක්ක දෙවියෙකුට කියනවා, එක්ක බඹෙකුට කියනවා, එක්ක නොපෙනෙන කාට හරි කියනවා, එක්ක කේන්දරයට කියනවා. මේ ඔක්කොම කිය ඉන්නවා. නමුත් දුකෙන් නිදහස් වෙන තැනකට වැඩපිළිවෙලක් අපිට විවෘත වෙලා තියෙනවද? විවෘත වෙලා නැහැ. ඔන්න බලන්න, මේ දේශනාව පුදුම ලස්සනයි. හොඳට නුවණින් විමසන කෙනෙකුට මේ දේශනාවෙන් ගන්න පින්වත්නි ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා මේ දේශනාව හොඳට මානසිකාරය කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශනාවේදී මේ පුද්ගලයා මුහුණ දෙන අත්දැකීම් පිළිබඳව. කොහොමද මුහුණ දෙන අත්දැකීම් මතක් කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසින් දකින රූපය කෙරෙහි. දැන් ඇහෙන් දකින්න රූපේනේ, එකිනෙකට වෙනස් ගෝචර තියෙන. ඇහැට රූප පෙනුනට මේ කනට රූප පේන්නේ නැහැ. කනට ශබ්ද ඇහෙන යන බලන්න එකිනෙකට වෙනස් ගෝචර තියෙන.
ඇහින් දකින රූපය කෙරෙහි පින්වත්නි මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහෙන් රූපයක් දැක්කහම ඒ දකින රූපය කෙරෙහි සිතින් මෙන්න මේ විදියට බැඳුනොත් කොහොම බැඳුනොත්ද? ඡන්දෝවා. ඡන්දෝවා කිව්වේ ඡන්දයෙන් කැමැත්තෙන් එක්ක තව විදිහකින් කියන්න පුළුවන් ඇලීමෙන්. ඇහින් දකින රූපය කෙරෙහි ඇලීමෙන් බැඳුනොත් රාගෝවා රාගයෙන් බැඳුනොත්. දැන් ඔබ බැඳෙන්නේ කොහොමද කියලා ඔබ තම තමන් කල්පනා කරලා බලන්න. රාගෝවා රාගයේ කෙරෙහි බැඳුනොත් ඇහින් දකින රූපයේ කෙරෙහි රාගයෙන් හිතින් බැඳුනොත්. දෝසෝවා සමහරට දේශයෙන් අල්ලගත්තොත්. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෝහෝවා මෝහයෙන් මුලාවෙන් අල්ලගත්තොත් ඇහින් දකින රූපය. පටිකං වාපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිතේ ගැටීමක් හෝ උපදවා ගත්තොත්. අනේ විදියට Taman දකින විදිය ඇහින් දකින රූපේ කෙරේ කොහොමද? ඡන්දයෙන් බැඳුනොත්, රාගයෙන් බැඳුනොත්, ද්වේෂයෙන් බැඳුනොත්, මෝහයෙන් බැඳුනොත්, පටිගං ඒ කියන්නේ ගැටීමකින් දකින රූපේ කෙරෙහි බැඳුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම බැඳුනොත් එයින් වළක්ව ගන්න දක්ෂ වෙන්න ඕන. ඇයි? එහෙම බැඳෙන එක ආйти වෙන්නේ පෘථග්ජනයෙකුට. එහෙම බැඳෙන එක නිසා තමයි සංසාරේ ඇවිද ඇවිද මේ යන්නේ. එතකොට ඒක කවුරුවත් අපිට ඔළුව අත ගාලා කියලා දෙන්න මේ වෙනකන් කෙනෙක් හිටියේ නෑ. බලන්න බුදු කෙනෙක් තමයි මතු කරන්නේ සංසාර දුක නිමා කරගන්න විදිය. දැන් ඔබ මෙච්චර සංසාරේ ආවේ ඔය ටික නිසා. ඇයි? ඇහෙන් දකින්න දේ පිළිබඳ එක්ක ඡන්දයෙන් බැඳුනා, එක්ක රාගයෙන් බැඳුනා, එක්ක ද්වේෂයෙන් බැඳුනා, එක්ක මෝහයෙන් බැඳුනා, එක්ක පටිඝයෙන් බැඳුනා. ඉතින් මේ විදියට පින්වත්නි අහින් දකින්න රූපයේ කෙරෙහි බැඳුනොත් එම ඒ බැඳෙන කාරණේ කෙරෙහි පින්වත්නි තමන් මෙන්න මෙහෙම කල්පනා කරන්න කියනවා. බැඳෙනවා නම් ඒක ආйти වෙන්නේ පෘථග්ජනේකට. බැඳෙන එක ආйти කාටද? පෘථග්ජනේකට. එතකොට දක්ෂ ඥානවන්ත කෙනෙක් කියන්නේ බුදුදහමට බැඳිච්ච බුදුදහම අල්ලගත්ත බුදුදහමත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න දක්ෂ ශ්‍රාවකයා ඒ කාරණේ බිය දකින්න ඕන කියනවා. මොන කාරණේද? ඇහින් දකින්න රූපේ බිය දකින්න ඕන කියනවා. ඇහින් දකින්න රූපේ බිය දකින්න දක්ෂ වෙන්න කියනවා. දැන් ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අතිශයින්ම බිය දකින්න කියනවා. ඇහෙන් දකින්න රූපේ කෙරේ අතිශයින්ම බිය දකින්න කියනවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඒ විදිහට කල්පනා කරොත් ඒක අවුල් සහිතයි කියලා කල්පනා කරන්න කියනවා. ඒක හරිය අවුලක් නේ කියලා කල්පනා කරන්න කියනවා. එක්ක ඇලුනත් අවුලක්, ගැටුනත් අවුලක්. මේක අවුලක් කියලා කල්පනා කරන්න කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඒ විදිහට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, ඡන්දයෙන් මේ තමන් ඇහෙන් දකින්න රූපේ කෙරෙහි බැඳුනොත් උන්වහන්සේ දේශනා කරනවා ඒ බැඳින එක හරියටම අඩුපහඩු සහිතයි කියලා මනසින් දකින්න කියනවා. ඒ දකින්න ක්‍රමය දුක පිණිසමයි හේතු වෙන්නේ කියලා දකින්න කියනවා. ඒක සේවනය කරන්නේ අසත්පුරුෂයෙක් කියලා දකින්න කියනවා. සත්පුරුෂයෙක් නම් ඒක සේවනය කරන්නේ නැහැ කියලා මනසින් දකින්න කියනවා. අන්තිමටම ඒක නුසුදුසුයි කියලා හිතින් දකින්න කියනවා. ඇහෙන් දකින්න රූපේ කෙරේ. පින්වත්නි මේක මම මේ ටිකක් සරලව කිව්වට මේක ටිකක් හරි ගැඹීරයි. මේ ටිකම තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ හකුලලා කියනකොට උන්වහන්සේ කියන්නේ කොහොමද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දුක තියෙන්නේ මෙතනම තමයි. ඇහෙන් දකින්න රූප, කනෙන් අහන ශබ්ද මේ තුලම තමයි දුක තියෙන්නේ. එතකොට මේ කියන එක විතරයි අවබෝධ කරගන්න තියෙන්නේ. ලෝකයේ ගැන, විශ්වයේ ගැන, පෘථුවිය ගැන, කර්මය ගැන මොකක්වත් අවබෝධ කරගන්න ඕනේ නැහැ. ඒවා નિરાයාසයෙන් ධර්මයට එන කෙනෙකුට નિરાයාසයෙන් අවබෝධ වේවි. සත්‍යයට මනස විවෘත වෙනකොට ඒකට ත්‍රිපිටකේ උදව් වේවි. හැබැයි පින්වත්නි අවබෝධ කරගන්න තියෙන්නේ මෙච්චරයි. ඇහින් දකින්න රූපය කෙරෙහි තමන් කල්පනා කරන්න ඕන මේ විදියට. ඡන්දයෙන් බැඳුනොත්, රාගයෙන් බැඳුනොත්, ද්වේෂයෙන් බැඳුනොත්, මෝහයෙන් බැඳුනොත්, පටිඝයෙන් බැඳුනොත්. ඒ පටිඝයෙන් බැඳෙන්නේ කොහොමද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ කියන්නේ ගැටීමම ඔළුවේ තියාගෙන ඉන්නකොට පටිඝයෙන් තමයි බැඳෙන්නේ.
බැඳුනොත් එහෙම මනසින් කල්පනා කරන්න ඒ බැඳීම තථාගතයන් වහන්සේ ප්‍රශංසා කරපු එක නෙමෙයි. තථාගතයන් වහන්සේ ප්‍රශංසා කළේ නෑ ඒකට. කොහොමද තථාගතයන් වහන්සේ ප්‍රශංසා කළේ? තථාගතයන් වහන්සේ ප්‍රශංසා කළේ ආර්ය පුද්ගලයෙක් මෙන්න මෙහෙම කල්පනා කරන්න ඕන. කොහොමද? ඒ විදිහට දකින්න එක බිය සහිතයි. ඒ විදිහට දකින්න එක අතිශයින්ම බිය සහිතයි. ඒ විදිහට දකින්න එක අවුල් සහිතයි. ඒ විදිහට දකින්න එක කටු සහිතයි. ඒක නිවැරදි මාර්ගයේ නෙමෙයි. ඒක දුක පිණිසම පවතින මාර්ගයක්. අසත්පුරුෂයොම සේවනය කරන එකක්. නුසුදුසු එකක්. මෙන්න මේ විදිහට මනසින් දකින්න කියන. ඒ දකින කාරණේ පින්වත්නි ඔබ සත්‍යයට විවෘත කරනවා. අද ඉඳලා මේ විදිහට දකින්න හුරු වෙන්නකෝ. බලාගෙන ඉදි කෙලස් කැඩි කැඩි යනවා. දකින්න රූපයේ කෙරේ ඇලීමක් නැහැ. දැන් මේ ඇලීම නිසානේ ප්‍රශ්න ඔක්කොම. දරුවා කෙරේ අසීමාන්තිකව බැඳුන නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. දකින්න නැති වෙනකොට උඩ බලාගෙන හූල්ලන්නේ ඇයි? ඇහෙන් මේ යථාර්ථයට මනස විවෘත කරගෙන නැහැ. පින්වත්නි කල්පනා කරන්න මේ ඇහැ නිසා කල්ප ගණන් මුහුදේ ඉපදිලා තියෙනවා. ඇහැ නිසා. එතකොට මෙච්චර කල් සංසාරේ එනකොට ඇහැ හතුරු වෙලාද ඇහැ මිතුරු වෙලාද? ඇහැයින් හතුරුකමක් වෙලා තියෙන්නේ. ලස්සනට ඇහැ සරසගෙන හිටියට ඇහෙන් ප්‍රියමනාප ඒවා කෙරෙහිම පස්සේ පන්න ගියාට හවස රූපවාහිනී යන ටෙලිනාට්‍ය ටික බලන්නේ කොයි වෙලේද කියලා අද බලාපු නාට්‍යයේ හෙට කොටස කොහොම වෙයිද කියලා මනසින් උපකල්පන ගොඩනගාගෙන හෙට ඒ වෙලාව වෙනකම් මඟ බලාගෙන හිටියට පින්වත්නි ඔය පිනවන ඇහැ ඔබට හතුරුකමක්මයි කරලා තියෙන්නේ. ආර්ය ශ්‍රාවකයා ඇහැ දකින්න ඕන විදිය තමයි බුදු කෙනෙක් මේ මතු කරන්නේ. උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේ හරි ලස්සන මතක් කරනවා ඡන්දයෙන් බැඳෙන්න එපා. ඒක ආර්ය ශ්‍රාවකයාගේ එකක්. ද්වේෂයෙන් මෝහයෙන් බැඳෙන්න එපා. ඒ ආර්ය ශ්‍රාවකයාට අයිති කාරණයක් නොබැඳී ඉන්න එක. ඊට පස්සේ පටිගයට යන්න එපා. දකින්න රූප කෙරෙහි පටිගයට යන්න එපා. පටිගය කියන්නේ ගැටෙන්න එපා. දැන් මේකෙන් කියවෙන්නේ රූප බලන්න එපා කියලාද? රූප බලන්න එපා කියලා නෙමෙයි. රූප නොබලා ඉන්න එක බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල නෙමෙයි. අර ලස්සන සූත්‍රයක් තියෙනවා මම ඔබට දේශනා කරන්නම්. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. හරි ලස්සනයි මේ දේශනාව. ඒක බුදු කෙනෙක් කෙලින්ම අවබෝධයට මේ දේශනාව කරන්නේ. කෙලින්ම ඉලක්කයට ගහනවා ධර්මයෙන්. ඒ ඉලක්කයට පහර වදිනකොට පින්වත්නි මිත්‍යාව බිඳිලා යනවා. ඉන්ද්‍රිය භාවනාව ගැන මේ අන්‍ය තීර්ථක පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ දවස්වල අපි ඉන්ද්‍රිය භාවනාව කරනවා. උන්වහන්සේව හැබෑද? එහෙමයි කිව්වා. කොහොමද ඉන්ද්‍රිය භාවනාව කරන්නේ කියලා ඇහුවා. ඉන්ද්‍රිය භාවනාව කරනවා නම් තමුන් කොහොමද මේ දවස්වල භාවනා කරන්නේ කියලා ඇහුවා. එතකොට එයා කියනවා ස්වාමීනි අපි රූප නොදක ඉන්න මේ දවස්වල උත්සාහ කරනවා. රූප දකින්න නැතුව අපි ඉන්න උත්සාහ කරනවා. ශබ්ද අහන්නෙම නැතුව ඉන්න උත්සාහ කරනවා. සද්ද ඇහෙන්නේ නැති තැනකට ගිහින් ශබ්ද අහන්නෙම නැතුව ඉන්න උත්සාහ කරනවා. ගඳ සුවඳ දැනෙන්නේ නැති හුදකලා තැනකට ගිහින් නහය ආරක්ෂා කරගෙන ඉන්නවා. රසය ගැන බැඳෙන්නේ නැතුව ආහාර ගන්නේ නැතුව අධික ඒකනේ ඔය හිමාලයේ හිටපු ඒ කාලේ මිනිස්සු ශරීරයේ දුක් දෙමින් තැවුවේ ඒකනේ. ආහාර ගන්නේ නැතුව බුදුරජාණන්සේ මේ නිකම්මද මේ කාරණා කියන්නේ. මේ ටික ඔක්කොම කරලා බලලා කියන්නේ. මේ ඔක්කොම කරලා බලලා තියෙනවා. හොඳට බලන්න මහා සිංහනාද සූත්‍රය. ඒ දේශනාවේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් කරන්නේ සාරිපුත්ත ආහාරයෙන් පාරිශුද්ධියක් ලැබෙනවා නම් ආහාරයෙන් පිරිසුදුකමක් හම්බ වෙනවා නම් සාරිපුත්ත මුලින්ම මට හම්බ වෙන්න ඕන. පළවෙනියෙන් ලැබෙන කෙනා මම. මොකද මම සාරිපුත්ත හිම වැටෙන රාත්‍රිවල රෑ වේගයෙන් සීතලේ ඇඟ තවමින් ඉඳලා උදේම පිණ්ඩපාතේ යනකොට අදිෂ්ඨාන කරනවා. අද දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් මට දානි දුන්නොත් මං අද වළඳන්නේ නැහැ. මම යනකොට මගේ පිටිපස්සෙන් බල්ලෙක් එහෙම ආවොත් බල්ලට නොදී මට විතරක් දානි දුන්නොත් මම බත් ටික ඔක්කොම බල්ලට දාලා මං ඉදාට බඩගින්න ඉන්නවා. මම මේ විදිහට ආහාරයෙන් විමුක්තියක් හෙව්වා. සාරිපුත්ත සමහර දවස්වලට එක මුං ඇටයක් විතරක් වළඳලා ඉඳලා තියෙනවා.
සමහර දවස්වලට එක ඩෙඹර ගෙඩියක් විතරක් වළඳලා ඉඳලා තියෙනවා. අන්න එතකොට තමයි සාරිපුත්ත තිත්ත ලබු ගෙඩියක් කුලඟට වේලෙනවා වගේ මගේ ඔළුව වේලුනේ. අන්න එතකොට තමයි සාරිපුත්ත මගේ ශරීරය හරියට දුර්වල වෙලා බඩත් කොන්දත් එකට ඇලිලා තමන්ගේ කුස හරිය දිහා බලනකොට හරියට දි รา ගියපු ශාලාවක පරාල තියනවා වගේ මම දැක්කේ එතකොටයි. එච්චරට ආහාරයෙන් විමුක්තියක් හෙව්වා. ආහාරයෙන් පිරිසුදුකම හොයාගෙන ගිහින් ආහාරයෙන් විමුක්තියක් හොයාගෙන ගිය මට මම තරම් ශ්‍රමණවරු පිරිස අතරින් ඒක ඉච්චර කරේ නෑ. ඔබ දන්නේ නැතුව ඇති පින්වත්නි මහා සිංහනාද සූත්‍රයේ තියෙනවා සාරිපුත්ත සමහර දවස්වලට මම වනුගාගෙන ගිහින් අලුතෙන්ම පැටවු දාපු දෙන්නුන්ගේ තනපුඩු වලට කට තියාගෙන කිරි උරා බීලක් තියනවා සාරිපුත්ත. එහෙම කිරි උරා බොනකොට සාරිපුත්ත ගවයන්ගේ පාපහර වැදිලා දවස් ගාණක් නැගිට ගන්න බැරුව වැටිලත් හිටියා. එහෙම බුදුුණේ කියනවා. මේ බුද්ධත්වයේ පිණිස ආපු ගමන සුන්දර මල්යහනාවක් මතින් ආපු ගමනක් නෙමෙයි කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ වීණෝපම සූත්‍රයේදී මතක් කරනවා මේ ඇහි රූපය ගැන. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම අපි දැන් ওই මතක් කරගත්ත ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කොහොමද තියෙන්නේ? ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැන් මේ අන්‍ය තීර්ථකයෝ ඇවිල්ලා කියවනේ ඉන්ද්‍රිය භාවනාව කරන්නේ අපි රූප දකින්නෙම නැතුව ඉන්න උත්සාහ කරනවා කියලා. මොකද මේ දේශනාව අහගෙන යනකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් රූප දකින්න එපා කියලාද ඔබ වහන්සේලා අපිට කියන්නේ කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඇහින් දකින්න රූපයේ කෙරේ හිතින් මෙහෙම බැඳෙන්න එපා කියලා කොහොමද? ඡන්දෝවා ඡන්දයෙන් බැඳෙන්න එපා. රාගෝවා රාගයෙන් බැඳෙන්න එපා. දෝසෝවා ද්වේෂයෙන් බැඳෙන්න එපා. මෝහෝවා මෝහයෙන් බැඳෙන්න එපා. පටිගං ඒ කියන්නේ පටිගයෙන් බැඳෙන්න එපා. ගැටීමෙන් එහෙම රූපේ දිහා බලන්න එපා. දැන් මේ ටික කියාගෙන යනකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් රූප නොබලා ඉන්න එක කියලා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තථාගතයන් වහන්සේ මතක් කරනවා මෙහෙම. දැන් මේ අය කියන්නේ ඉන්ද්‍රිය රූප දකින්න නැතුව ඉන්නවා අපි ශබ්ද අහන්න නැතුව ඉන්නවා ගන්ධ සුවඳ දැනෙන්න නැතුව ඉන්නවා කියලා මෙයාලා කියද්දි බුදුරජාණන් වහන්සේ මද හිනාවක් පාලා කියනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. එහෙනම් හොඳටම භාවනාව වැඩෙනවා ඇත්තේ අන්ධයොන්ටනේ. ඇයි අන්ධයොන්ට මුකුත්ම පේන්නේ නැහැනේ. හොද්දට ඔයලා ඔය කියන භාවනාව වැඩෙනවා ඇති බිහිරි මිනිසුන්ට. ඒ ඇත්තොන්න මොකක්වත් ඇහෙන්නේ නැහැ. අන්න එතකොට තමයි සිහිය උපදින්නේ. ඇත්තනේ මේ කියන්නේ කියලා. පින්වත්නි මේ කියන්නේ ඇහෙන් දකින්න රූප දකින්න. දකින්න රූප කෙරෙහි ඇලෙන්නත් එපා. දැන් ලස්සනයි නම් ලස්සනයි කියලා කිව්වට කමක් නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේලා ප්‍රියමනාප දේවල් ප්‍රියමනාප විදියට මතක් කරලා තියෙනවනේ. දැන් බුදු දේශනාවක් තියෙනවනේ අර සක්කපඤ්ඤ සූත්‍රයේ මුන්වහන්සේ මතක් කරනවානේ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රශ්න අහන්න ආවට පස්සේ ඊට කලින් ආපු පංචසිකට වීණා වාදනය කරන ගමන් එයා සින්දුව කිව්වහම බුදුරජාණන් වහන්සේ කිව්වනේ ඔයාගේ ගායනයේ වාදනයට ගැලපුණා කියලා. ඒවට ගරහන්න ගියෙත් නැහනේ. පින්වත්නි ලස්සනයි නම් ලස්සනයි කියලා කියන්න එකට කමක් නැහැ. අවලස්සනයි නම් අවලස්සනයි කියලා පිළිගන්න එකට කමක් නැහැ. හැබැයි මෙතන තියෙන බැරෑරුම් කාරණේ තමයි ලස්සන දේවල් එක්ක ඇලෙන්නත් එපා. අවලස්සනේවත් එක්ක ගැටෙන්නත් එපා. අන්න එහෙම සිහිය පවත්වන්න. එහෙම සිහිය පවත්වනකොට එයා බිය දකිනවා. අතිශයින්ම බිය දකිනවා. එයාට තේරෙනවා මේ දකින දේවල් අවුල් සහිතයි කියලා. එයාට තේරෙනවා මේ දකින දේවල් නිවැරදි මාර්ගයට උදව් වෙන්නේ නැහැ කියලා. එයාට තේරෙනවා මේ දකින දේවල් දුක පිණිස පවතින්නේ කියලා. එයාට තේරෙනවා මේවා සේවනය කළොත් අයහපතක්මයි වෙන්නේ කියලා. දකින දේවල් වලට රාග ద్వේෂ මෝහයෙන් බැඳිලා, ඡන්දයෙන් බැඳිලා, පටිගයෙන් බැඳිලා ගියාට පස්සේ එයාට තේරෙනවා මේ බැඳීම නම් නුසුදුසු දෙයක් ධර්ම මාර්ගයේ යන කෙනෙකුට කියලා තේරෙනවා. දකින්න දේ සිහියෙන් දකින්න දක්ෂ වෙන්න. ඒ දකින්න දේ තුල සිහිය පවත්ව ගත්තට පස්සේ තමයි දකින්න දේ යථාර්ථයට විවෘත වෙන්නේ. එහෙම නැත්නම් දකින්න දේ තුල යථාර්ථයට විවෘත වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලස්සනට මේ දේශනාවේ දේශනා කරනවා රූපය පිළිබඳ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ශබ්දය පිළිබඳ. දැන් උන් ඊළඟට දේශනා කරන්නේ ශබ්දය ගැන. පින්වත් මහණෙනි කනින් අහන දේ පිළිබඳ සිතින් මේ විදියට දැක්කොත් කොහොම දැක්කොත්ද? ඡන්දයෙන් දැක්කොත්, ද්වේෂයෙන් දැක්කොත්,
රාගයෙන් දැක්කොත්, මෝහයෙන් දැක්කොත්, පටිගයෙන් දැක්කොත් ඒ දැකීම පින්වත්නි එයා අප්‍රමාදීව ඉන් ගැලවිලා යන්න ඕන. ඒ දකින දෙයින් අයින් වෙන්න ඕන. ඒ අයින් වෙන්න ඕන මෙන්න මේ කාරණා නිසා. විනෝපම සූත්‍රය ඊළඟට මතක් කරනවා. කොහොමද මතක් කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා ඔය අහන දේ බිය සහිතයි. ඡන්ද ද්වේෂ බය මෝහ මේ කාරණා වලින් බැඳුනොත් එයා කල්පනා කරන්න ඕන ඔය අහන දේ බිය සහිතයි. අතිශයින්ම බිය සහිතයි. ඔය අහන දේ අවුල් සහිතයි. මට අවුලක්මයි වෙන්නේ. මොකද අහන දේවල් නිසා පින්වත්නි සංසාරයට වැටිලා නිරේට වැටිලා කල්ප ගණන් විඳවගෙන ආපු ගමනක් තියෙන්නේ. අහන දේ හරියට අහගන්නවා නම් ඒ බුදු කෙනෙක්ගේ ධර්මයේ විතරයි. ධර්මයේ විතරයි සසර දුක නිමා කරගන්න උදව් කරන්නේ. අනිත් අහන බොහෝ දේවල් සංසාරයේ දික් කරගන්නමයි උදව් කරන්නේ. පින්වත්නි අහන දේවල් තුල ඔබ දක්ෂ වෙන්න. ඡන්දයෙන්, රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, පටිගයෙන් ඇලීම් ගැටීම් හදාගන්නේ නැතුව ඉන්න දක්ෂ වෙන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නාසයෙන් දැනෙන ගඳ සුවඳ කෙරෙහි ඒ විදිහටම හිත පවත්වන්න කියනවා. ගඳ සුවඳ දැනෙනකොට ඇලීම් ගැටීම් හදාගන්න එපා කියනවා. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් හිත පවත්වන්න එපා කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා දිවෙන් ගන්න ආහාරයේ ඒ තරම් ප්‍රතිවේක්ෂාවෙන් වළඳන්න කිව්වේ ඒකයි. ප්‍රතිවේක්ෂාව ජීවිතයට වැදගත් ගිහි ශ්‍රාවකයෙකුට පවා. ආහාර ගන්න ඉලක්කය හොඳට තේරුම් අරගෙන ආහාර ටික ගන්න එක බුද්ධ ශ්‍රාවකයෙකුට හරි වැදගත්. ඔබට තේරෙනවා ඇතිනේ ආහාරය වරද්දගත්ත නිසා අද කොච්චර මිනිස්සු විඳවනවද? කොච්චර රෝගවලට මේ කය විවෘත වෙලා තියෙනවද? ආහාරයේ පිළිබඳ සිහියෙන් ආහාරය තුල හිත පිහිටව ගන්න දක්ෂ නොවුණු නිසා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගන්න ආහාරයේ කෙරෙහි ඡන්දයෙන් බැඳෙන්න එපා කියලා. රාගයෙන් බැඳෙන්න එපා කියලා. ද්වේෂයෙන් බැඳෙන්න එපා කියලා ආහාරය පිළිබඳ. මෝහයෙන් බැඳෙන්න එපා කියලා. පටිගයෙන් බැඳෙන්න එපා කියලා. ඒ කියන්නේ ගන්න ආහාරය කෙරේ ගැටීමක් හදාගන්න එපා. දැන් මේ සියලු කාරණාවලට වැදගත්ම දේ තමයි පින්වත්නි වර්තමානයේ තුල සිහිය පවත්වන එක. වර්තමානයේ තුල සිහිය පවත්වනකොට එයා දන්නවා මේ ආහාර ගන්න යැපෙන්න, යාපනාය. එතකොට මේ ආහාර ටික ගන්නේ යැපීම පිණිස. මේ ආහාරය ටික ගන්නේ මත්වීම පිණිස නෙමෙයි. සරස ගන්න නෙමෙයි. පැවිද්දෙක් තම් බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස බ්‍රහ්මචර්ය අනුග්‍රහය. එතකොට එයා දක්ෂයි මේ මොහොතේ සිහියෙන් ආහාර ගන්නකොට එයා දක්ෂයි කොහොමද? පමන දැනගෙන ආහාර ගන්න. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අර භාවනා කර්මස්ථානවල ආහාරේ පටික්කුල සංඥා කියලා. ආහාරය තුල සිහිය පවත්වන විදිය දේශනා කරලා තියෙනවානේ. ප්‍රතිවේක්ෂාවලදී උන්වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ ආහාර ගන්නකොට සිහියෙන් ගත්තාම ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං නඋප්පාදෙස්සාමි. පුරවගෙන වේදනාවත් හිස් කරගෙන වේදනාවත් මේ දෙකම ගන්නේ නැතුව කන්න පුළුවන්. සිහියෙන් කනකොට. සිහිය නැතුව කනකොට තමයි කාල ඉවරුණු ගමන් ඇඳ හොයාගෙන යන්න හිතෙන්නේ. ඒ කියන්නේ කන ඉලක්කය හරියට දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේ ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් පුරෝගණ ගත්ත වේදනාවත් හිස් කරගෙන ගත්ත වේදනාවත් දෙකම තථාගතයන් වහන්සේ බැහැර කරලා. ඒ කියන්නේ න උප්පාදෙස්සාමි. උපද්දවන්නේ නැතුව ආහාරයේ ඉලක්ක සාධනය කරගන්න කියලා කිව්වා කියලා එයා වර්තමානයේ සිහිය පවත්වනකොට එයා දක්ෂයි ආහාරයේ ඉලක්කයට ආහාර ගන්න. ඒ ඉලක්කය අහිමි වුණාම ඒ ඉලක්කයට විවෘත නොවුනාම එයා ආහාරයේ පමන දන්නේ නැහැ. ආහාරයේ තුලින්ම එයා මේ මාර්ගයේ බිය දකින්නේ නැහැ. ආහාරය නිසා විඳවන සත්තුන්ගේ පීඩාව දකින්නේ නැහැ. දැන් ඔබට දන්නව ඇති දිව පිනවන්න යන මාළුවෝ දිව පිනවන්න යෑම නිසාම අමාරුවේ වැටෙන විදිය දන්නව නේද? ආහාරයේ පිණිස දිව පිනවන්න ගිහින් මාළුවෙක් අමාරුවේ වැටෙන්නේ යම්සේද ආහාරයේ පමණ දැනගෙන ශ්‍රාවකෙක් ආහාර නොගත්තොත් එයා ඒ කාරණේ නිසාම තමයි අමාරුවේ වැටෙන්නේ. පින්වත්නි මේ දිව නිසාත් සංසාරයට බොහෝ දිගවීම පිණිස සංසාරයේ අනතුරකට වැටීම පිණිස නිරේට වැටීම පිණිස പ്രേත ලෝකයට වැටීම පිණිස කල්ප ගණන් මහ මුහුදේ ඉපදීම පිණිස හේතු වෙලා තියෙනවා. දිව ගැනත් අන්න ඒ විදියට දකින්න ඕන.
පින්වත්නි ඇස කන නාසය දිව ශරීරය මේ ශරීරයේ ස්පර්ශය පිළිබඳවත් ඒ විදිහටම සිහිය පවත්වන්න ඕන. සිතේ ඇති වෙන සිතුවිලි පිළිබඳවත් මේ විදිහටම හිත පවත්වන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ පිළිබඳ බුද්ධ ශ්‍රාවකයෙක් පින්වත්නි සිහිය පවත්වන්න ඕන ඇයි? නිවන ඉලක්ක කරගත්ත, සුවපත් වීම ඉලක්ක කරගත්ත, නිරෝධය ඉලක්ක කරගත්ත බුද්ධ ශ්‍රාවකයෙකුට මේ විග්‍රහය හරි වැදගත්. වැදගත් වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මේ පංචේන්ද්‍රයන් වලට ගෝචර වන දේවල් කෙරෙහි අසීමාන්තිකව බැඳීම සංසාරයේ දික්වීමට පිණිස පවතින කාරණයක් විතරක් නෙමෙයි. ඒ කාරණේ නිසා පින්වත්නි මෙලෝ ජීවිතයත් අසාර්ථකයි. අනිත් කාරණේ තමයි ධර්ම මාර්ගයේ හුරු කරගන්න ශ්‍රාවකයෙකුට ඒක විශාල අනතුරක්. මාර්යාගේ වසඟයට අහුවෙන්න ඒක බලපානවා. ඒක මේ විදියට. දැන් භාග්‍යවතුන් වහන්සේ මෙහිම දේශනා කරලා තියෙනවා. කොහොමද? හොඳට අහගන්න මේ කාරණේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබිලා තියෙනවා වැද්දෝ පාවිච්චි කරපු විශේෂ ආලේපයක්. ඒක ලාටු විශේෂයක්. ඒකට කියන්නේ මක්කට ආලේපය කියලා. ඒ ලාටු වලින් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට නිකන් ඒක කොහොල්ලේ වගේ ඇලෙන දෙයක්. ඒ ලාටු වලින් බබෙක් හදනවලු වැද්දෝ. ඒ වැද්දෝ ඒ ලාටු වලින් හදන රූපය හදලා ගහක අලවලා තියනවලු. ගහක අලවලා තියෙනකොට පින්වත්නි වඳුරෙක් කෙනවලු එතනට. වඳුරෙක් ඇවිල්ලා මේ වඳුර බලනවලු මේක හරි අමුතු ප්‍රතිමාවක්, අමුතු පිළිමයක්, කවදාවත් දැකලා නැති රූපයක්. මේ කවදාවත් දැකලා නැති රූපේ දිහා බලාගෙන ඉඳලා මේ වඳුර අතින් ගහනවලු. අතින් ගහනකොට මොකද වෙන්නේ? අත ඇලෙනවා. දැන් ඒ අත ගලව ගන්න කියලා හිතාගෙන එයා අනිත් අතින් ගහනවා. දැන් එයාගේ අත ඇලිලා. දැන් මේ වඳුර අනිත් අතින් ගහනවා ඉතුරු ඇලුණු අත ගලව ගන්න කියන අදහසින්. එතකොට අත් දෙකම ඇලෙනවා. අත් දෙක ගලව ගන්න කියලා හිතාගෙන පින්වත්නි යා කකුලෙන් ගහනවා. එයාගේ කකුලත් ඇලෙනවා. අත් දෙකත් ඇලිලා දැන් එක කකුලකුත් ඇලිලා දැන් මෙයා අසරණ නැද්ද? අසරණයි. මේ ඇලුණු අත් දෙක සහ කකුල ගලව ගන්න කියලා හිතාගෙන අනිත් කකුලෙන් ගහනවා. අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම දැන් මේ ලාටුවට ඇලිලා ඉවරයි. එයාට තියෙන්නේ ඔළුව විතරයි. බැරිම තැන දඟලලා බැරිම තැන පින්වත්නි ඔළුවෙන් ගහනවලු. ඔළුවෙන් ගහනකොට ඔළුවත් ඇලෙනවා. පින්වත්නි දැන් හොඳට කල්පනා කරන්න. දැන් මේ ලාටු වලින් බබෙක් හදාපු වැද්දාට මේ වඳුරා ළඟට ඇවිල්ලා ඕන දෙයක් කරන්න බැරිද? පුළුවන්. ඕන දෙයක් කරගන්න පුළුවන්. පින්වත්නි මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ගේ සීමාව දන්නේ නැතුව ඒ ඉන්ද්‍රියන් වලින් ගන්න ආරම්මන කෙරෙහි ඡන්දයෙන් බැඳුනොත්, රාගයෙන් බැඳුනොත්, ද්වේෂයෙන් බැඳුනොත්, මෝහයෙන් බැඳුනොත්, පටිගයෙන් බැඳුනොත් විනෝපම සූත්‍රයට අනුව පින්වත්නි මාර වසඟයට යන්නේ ওই විදියට. මාරයා නැමැති වැද්දාට ඇවිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන්. එයා අසරණයි. එයාට කර කියා ගන්න දෙයක් නෑ. අන්න ඒ විදියට දක්ෂ වෙන්න කියනවා කල්පනා කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට මතක් කරනවා හරිය ලස්සනට ඔය වඳුරෙක්ගේම උපමාවක්. දැන් වඳුරෙක් පින්වත්නි කුරුම්බා ගෙඩියක් ආහාරයට ගන්න අදහසින් කොහොම හරි වඳුරෙක් මේක හිල් කර ගන්නවා කියනවා. දැන් මේක එක පැත්තකින් මේ වඳුර හිල් කර ගන්නවා. දැන් මේකේ පොඩි හිලක් හදාගෙන මේ වඳුර කොහොම හරි අත දානවා මේක අස්සට. අත දාලා ඒකේ අස්සේ තියෙන ලොඳ ටික මේ ඇඟිලි වලින් හූරනවා කියනවා. හූරලා අතට ගන්නවා. අතට අරගෙන දැන් මේ අත අදිනවා. අදිනකොට අත එළියට ගන්න බෑ. එළියට ගන්නව නම් මොකද්ද කරන්න ඕන? එළියට ගන්නවා නම් ඇතුලේ තියෙන ලොඳ ටික අතාරින්න ඕන. අතෑරියේ නැත්තම් එහෙම වඳුර අමාරුවේ වැටෙනවා. වඳුරාට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. දැන් වඳුරෙක් දක්ෂ නෑ මේක තේරුම් ගන්න. දැන් අපිට උනත් පින්වත්නි බුදු කෙනෙක් පහළ නොවුනා නම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස නිසා විඳවා යන සංසාරයක් තියෙන්නේ කියලා අපි දන්නේ නෑ. අපේ ඔළුව අත ගාලා කියලා දුන්නේ බුදු කෙනෙක් විතරයි. සමහරවිට ඒක අපේ විශාල දායාදයක් මේ ලංකාවේ පහළ වුණ එක අපිට විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්.
ලංකාවේ ඉපදිච්ච මිනිස්සු විදියට අපිට විශාල ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහරට දියුණු රටවල් දිහා බලාගෙන හූල්ලනවා වෙන්නත් පුළුවන්. අනේ අපි ඒ වගේ රටක ඉපදුනා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ ලංකාවේ ඉපදුන නිසා නේ මෙච්චර අපි ණය වෙලා පීඩා විඳින්නේ කියලා. පින්වත්නි මොන ප්‍රශ්න තිබ්බත් මේ විස්මිත පණිවිඩය අපට අහගන්න හම්බුනේ මෙහි උපන් නිසා. අද ඉන්දියාවෙත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ නෑ බොහෝම ටිකයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ ඒකයි පතිට්ඨිස්සති දේවින්ද ලංකායන් මම ශාසනං අනාගතේ ලංකාවේ ශාසනය පිහිටන්නේ ද්‍රේවේන්ද්‍රයේ ලංකාව රකින්න කිව්වේ ඒකයි. පින්වත්නි මොන ප්‍රශ්න තියාගෙන හරි ලංකාවේ උපන් හේතුව ගැන සතුටු වෙන්න. මේ ඉපදුනේ නැවත නූපද වීම පිණිස හිත හදාගන්න කියලා සතුටු වෙන්න. නැවත නූපද වීම පිණිස හිත සකස් කිරීම පිණිස ධර්ම දායාදේ දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. මේ පංචකාමයන්ගෙන් ඇතිවෙන කාරණා අතහරින්න බුදු කෙනෙක් විතරයි උගන්වන්නේ. නැත්තම් මේ පංචකාමයන් අවශ්‍යගෙන සතුටු වෙන්න තමයි ලෝකයේ උදව් කරන්නේ. ඇහෙන් රාගය අවශ්‍යගෙන සතුටු වෙන්න නෙමෙයිද ලෝකයේ උදව් කරන්නේ. හොඳට රාගය අවශ්‍ය ගන්න නෙමෙයිද ලෝකයේ උදව් කරන්නේ. හොඳට රාගය අවශ්‍යගෙන සතුටු වෙනවා. ඇහෙන් දකින්න රූපයේ කෙරෙහි ද්වේෂය අවශ්‍යගෙන සතුටු වෙනවා. ද්වේෂ කර කර සතුටු වෙනවා. මෝහයේ පැත්තටම යන්න තමයි මේ රූප සකස් වෙලා තියෙන්නේ. ඇහින් රාගේ අවශ්‍යගෙන සතුටු වෙන ලෝකේ නිවෙන්න උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ. නිවීම පිණිස හිත පවත්වන කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට කල්පනා කරන්න ඕන. ඇස කන නාසය දිව ශරීරයේ මනසින් දකින සියලු කාරණා කෙරෙහි එයා කල්පනා කරන්න ඕන මේ දකින දේවල් රාගයෙන් අල්ලා නොගන්න දක්ෂ වෙන්න ඕන. ද්වේෂයෙන් අල්ලා නොගන්න යා දක්ෂ වෙන්න ඕන. මෝහයෙන් අල්ලා නොගන්න යා දක්ෂ වෙන්න ඕන. ඡන්දයෙන් අල්ලා නොගන්න යා දක්ෂ වෙන්න ඕන. පටිගයෙන් අල්ලා නොගන්න යා දක්ෂ වෙන්න ඕන. අනේ විදියට හිත පවත්වන්න ඕන. එයා යථාර්ථයට මනස විවෘත කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ වීණෝපම සූත්‍රයේදී ලස්සන උපමාවක් වදාරනවා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි කුඹුරක් තියෙනවා. ඒ කුඹුර දියුණු කරගන්න ගොවියෙක් දක්ෂ නැහැ කියනවා. ගොවියට හැඟීමක් නැහැ කියනවා මේ කුඹුර දියුණු කරගන්න ඕන කියලා. ගොවියට උවමනාවක් කැපවීමක් නැහැ කියනවා මේ කුඹුර හොඳට වගාව දියුණු කරගන්න ඕන කියලා. ඒ කියන්නේ මේ කුඹුරේ වගා කළාට පස්සේ ඒක රකින්නත් දක්ෂ නැහැ කියනවා. අපි තුන් වී වැපරුවා කියලා. වී වැපරුව පමණින් අස්වැන්න ලැබෙන්නේ නැහැ නේ. ඊට සත්කාර කරන්න ඕන, සත්තුන්ගේ ආරක්ෂා කරගන්න ඕන. ඒකට ගොඩාක් වැඩ කරන්න තියෙනවා. එයා දක්ෂ නැහැ කියනවා මේ කුඹුර ආරක්ෂා කරගන්න. මෙහෙම ඉන්නකොට මේ ගොයමට කැමති හරකෙක් එනවා කියනවා. ගොයමට කැමති හරකෙක් ඇවිල්ලා මේ ගොයමට බැහැලා හිතේ හැටියට මේ ගොයම ආහාරයට ගන්නවා කියනවා. කිරි රහට තියෙන මේ ගොයම ආහාරයට ගන්නවා කියනවා. ඒ ආහාරයට ගන්නකොට ඒ ආහාරයට ගන්න හරකා එකෙන් මත් වෙනවා කියනවා. මේ කුඹුර ආහාරයට අරගෙන ඒ ආහාරය නිසාම ඔහු මත් වෙනවා කියනවා. අශෘතවත් පෘථග්ජනයා අන්න ඒ වගේ කියනවා. අශෘතවත් පෘථග්ජනයා අන්න ඒ වගේ කියනවා. පංචකාම ගුණයන්ගෙන් පුළුවන් හැටියට මත් වෙනවා කියනවා. ඒ මත්වීමට සීමාවක් නැහැ කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තවත් ගොවියෙක් ඉන්නවා කියනවා. එයා උනන්දුයි කියනවා කුඹුර ආරක්ෂා කරගන්න. කුඹුර රකින්න දක්ෂයි කියනවා. එයාට උමනාව තියෙනවා හොඳ අස්වැන්නක් ගන්න. එයා අනාගතයේ අස්වැන්නක් බලාපොරොත්තුෙන් කුඹුර ගැන සිහිය පිහිටවාගෙන කල්පනා කරගෙන කුඹුර ආරක්ෂා කරගෙන වතුර සපේමින් මේ කුඹුර රකින්නවා කියනවා. මේ කුඹුර රකින්න දක්ෂ මේ ගොවියා ඉන්න තැනට මේ කුඹුරටම බහිනවා කියනවා. ඒ වගේම මේ ගොයමට කැමැත්තක් දක්වන ගොනෙක් මේ කුඹුරට බහිනවා කියනවා. ගොනෙක් මේ කුඹුරට බැහැලා දඟලනකොටම මේ ගොවියා කුඹුරට බහිනවලු. බැහැලා හොඳට මේ සරු ගොයම කන්න ලෑස්ති වෙනකොටම නාස් ලණුවෙන් අල්ල ගන්නවා කියනවා. නාස් ලණුවෙන් අල්ලගෙන ඒ ලණුව අන් දෙක වටේ ඔතනවා කියනවා. දැන් බලන්න එයා දක්ෂයි. අරයට වගේ වගක් තිබ්බේ නැහැ කුඹුර කණ්ඩාව. එතකොට මේ කුඹුර කණ්ඩාවට පස්සේ මේ ගුණ හොඳට කාලා මත් වෙලා හිටියා. අසෘතවක් පෘථග්ජනයා අන්න ඒ වගේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළේ කොහොමද? දැන් මේ ගොවියට උමනාව තියෙනවා කුඹුර රැක ගන්න, කුඹුර ආරක්ෂා කරගන්න, අනාගතයේ අස්වැන්නක් යා බලාපොරොත්තු වෙනවා.
ඒ බලාපොරොත්තු වෙන ගොවියා ඉන්න තැන මේ කුඹුරට ගොණෙක් ඇවිල්ලා බහිනකොට මේ ගොවියා ඇවිල්ලා නාස්ලනුවෙන් අල්ල ගන්නවා කියනවා. නාස්ලනුවෙන් අල්ලගෙන අම් දෙක වටේ ඔතනවා කියනවා. අම් දෙක වටේ ඔතලා පින්වත්නි රිදෙන්න කෙවිතෙන් පහර දෙනවා කියනවා. ඒ පහර දෙනකොට ගොනා ටිකක් සංවර වෙනවා කියනවා. දැන් ගොනාට ඔක එච්චර තේරෙන්නේ නැහනේ. ගොනා ඊළඟ දවසෙත් බහිනවා කියනවා. ඊළඟ දවසෙත් බහිනකොටම මේ ගොවියා ගිහින් අල්ල ගන්නවා කියනවා. අල්ලගෙන නාස්ලනුවෙන් අල්ලගෙන අම් දෙක වටේ ඔතලා එදත් කෙවිතෙන් පහර දෙනවා කියනවා. දැන් මේ ගොනා තුන්වෙනි දවසෙත් මේ ගොයමට තියෙන කෑදරකමට ආසාවට උවමනාවට බහිනවා කියනවා. බහිනකොටම එදත් අල්ල ගන්නවා කියනවා. එදත් අල්ලගෙන නාස්ලනුවෙන් අල්ලගෙන අම් දෙක වටේ ඔතලා එදත් කෙවිතෙන් පහර දෙනවා කියනවා. ඒ පහර දුන්නාම මේ ගොවියා ඉන්න තැන කවදාවත් මේ හරකක් ගොයමට බහින්නේ නැහැ කියනවා. දිගින් දිගට මේ තරවටු කිරීම නිසා ගොවියා නැති වෙලාවකවත් කුඹුරට බහින්නේ නැහැ කියනවා. ගොවියා නැති වෙලාවකවත් මේ ගොනා කොච්චර මේකට රුචිකත්වයක් දැක්කුවත් කුඹුරට බහින්නේ නැහැ කියනවා. අන්න ඒ විදියට හිත තරවටු කර කර ඉන්ද්‍රිය සංවරය හදාගන්න කියනවා. එතකොට මේ කියන කාරණේ ඉතා වැදගත් දෙයක්. පින්වත්නි මේ ඉන්ද්‍රිය සංවරය එකපාර ඇති වෙන්නේ නැහැ. කාලයක් හුරු කරන්න ඕන. ඒ හුරු කරනකොට මොකද මේ කාලයක්ම අපේ හිත පින්වත්නි සංසාරයට හුරු වුණු හිතක්. සංසාරයට වැටිලා කල්ප ගණන් නිරේ ඉපදිලා ආපු ගමනේදී බුදු කෙනෙක්ගේ මේ විස්මිත පණිවිඩය හම්බුනේ කාලෙකින්. සංසාරයට හුරු වෙච්ච හිතක් තියෙන නිසා අපිට මේ කාරණා එකපාර හුරු කරගන්න අමාරුයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ වීණාවේ උපමාව. උන්වහන්සේ දේශනා කරනවා වීණාවක හඬක් ඇහෙනවලු රජ කෙනෙකුට. දැන් රජ්ජුරුවන්ට වීණාවේ හඬ ඇහෙනවා. හඬ ඇහුනහම පින්වත්නි මේ වීණාවේ හඬට රජ්ජුරුව වශී වෙනවා කියනවා. රජ්ජුරුව මේ වීණාවේ හඬෙන් මුසපත් වෙනවා කියනවා. රජ්ජුරුවන්ගේ හිත මේ වීණාවේ හඬට ඇදිලා යනවා කියනවා. රජ්ජුරුවන්ගේ හිත මේ වීණා හඬට බැඳෙනවා කියනවා. බැඳුනහම රජ්ජුරුවන්ට පුදුමයිලු. හරි ලස්සනයි නේ මේ හඬ කියලා රජ්ජුරුව රෑ කල්පනා කරනවා කියනවා. උදේම රජ්ජුරුව නැගිටලා රාජපුරුෂයෝ ගෙනල්ලා කියනවලු අර ඊයේ ඇහුණු හඬ අදත් ඇහෙයිද? ඇහෙයි කියනවලු. දැන් එදත් හවස් වෙනකොට ඇහෙනවා. ඇහෙනකොට රජ්ජුරුව ඇමතිවරු ගෙනල්ලා අහනවලු මොකක්ද මේ හඬ? එතකොට මේ රාජපුරුෂයෝ ඇමතිවරු කියනවලු ස්වාමීනි ඒක එන්නේ වීණාවකින්. ඒ වීණාවක හඬක් නේ. හා හොඳයි මට ඒ වීණාව ගෙනත් දෙන්න කියනවලු. එතන පහුවෙන්ද රාජපුරුෂයෝ ගිහින් ඒ වීණාව අරගෙන එනවලු. අරගෙන ඇවිල්ලා කියනවලු ස්වාමීනි මෙන්න මේකට තමයි වීණාව කියලා කියන්නේ. මේකෙන් තමයි ඔය හඬ ඇහුනේ. රජුරු ඉතින් මේ වීණාව හෙට මෙහෙට පෙරලලා බලනවලු. එහෙන් පෙරලලා බැලුවට හඬ එනවද? හඬ ඉන්නේ අනිත් පැත්තට හෙට මෙහෙට හරවලා බලනවලු වීණාවේ කිසි හඬක් නැහැ. හඬක් නැති තැන රජුරු රාජපුරුෂයන්ට ඇමතිවරුන්ට කියනවලු මට ඕන මිනිස්සයෝ මේක නෙමෙයි. මට ඕන ඊ ඇහුණු හඬ. මට ඕන මේ වීණාවක් නෙමෙයි. මට මේක මොකක් වුණත් කමක් නැහැ. මට අවශ්‍ය ඊ ඇහුණ හඬ. එතකොට මේ ඇමතිවරු කියනවලු අනේ ස්වාමීනි එහෙම හඬ ඉන්නේ නැහැ. එහෙම හඬ විතරක් ගෙනත් දෙන්න බෑ. ස්වාමීනි මේ හඬෙන්න කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. ස්වාමීනි මේ වීණා දෙන හොඳට තියෙන්න ඕන. මේ වීණාවේ සම හොඳට තියෙන්න ඕන. ස්වාමීනි මේ වීණාවේ දණ්ඩ හොඳට තියෙන්න ඕන. ස්වාමීනි මේ වීණාවේ වීණාව වයන පුද්ගලයෙක් ඉන්න ඕන. ඒ වීණාව වයන පුද්ගලයා වෑයම් කරලා වීණාව වයන්න ඕන. අන්න එතකොටනේ ස්වාමීනි හඬ එන්නේ. ස්වාමීනි මේ හඬ එහෙම ගෙනත් දෙන්න බෑ. එතකොට රජ්ජුරුවන්ට කේන්ති යනවලු. කේන්තිකින් රජ්ජුරුව ඒ වෙලාවෙම මේ වීණාව පොළවේ ගහනවලු. පොළවේ ගහලා වීණාව කෑලි කෑලි වලට කපලා ඉවර වෙලා රජ්ජුරුව මේ වීණාවට ගිනි තියනවා කියනවා. හත් කඩකට මේ වීණාව පළලා වීණාවට ගිනි තියනවලු. ගිනි තියලා අලු ටික අලගෙන උඩුහුළඟේ පා කරලා අරිනවා කියනවා. දැන් මේක උපමාවක්. එහෙම දේශනා කරලා උන්වහන්සේ කියනවා මේ රජ්ජුරුව කියනවලු මේ වීණාව මේ හේතු සහිතව වැයෙන එකක්. ඇත්තටම මේක දිහා බැලුවාම මේ වීණාව දිහා බැලුවාම මේ විදියට ස්වરૂපයක් තිබ්බාට මේ වීණාව හේතු සහිතව වැයෙන එකක් කියනවා. තනිව පවතින හඬක් නෙමෙයි කියනවා. තනිව මේකට පවතින්න බෑ කියනවා. ඒක මේ වගේ කියනවා.
මිනිස්සු මේ ඇහෙන් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස මේ විදියට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කෙරෙහි බැඳුනට මේ බැඳීම හොඳට විමසලා බලනකොට මම මගේ ආත්මය කියලා අල්ලගන්න දෙයක් නැහැ කියනවා. මේවා හේතු සහිතව ඇති වෙච්ච දේවල් කියනවා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා. හරියට වීණාව වැයෙන හඬ අල්ලගන්න බෑ වගේ මේ දකින්න දේවල් හොඳට නුවණින් විමස බලනකොට පින්වත්නි මේ තුල මගේ ආත්මය කියලා අල්ලගන්න දෙයක් නෑ. මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල්. අන්න ඒ විදියට දකින්න දක්ෂ වෙන්න කියනවා. පින්වත්නි අන්න ඒ විදියට දැක්කාම පිරිහෙන්න තියෙන අවස්ථාව හරිය අඩුයි. එයි යාගේ චින්තනයේ යථාර්ථයට විවෘත වෙන්නේ. ඒ යථාර්ථයට විවෘත වුණ චින්තනය තුළ පින්වත්නි දුකේදී හැඬීමක් නැහැ. ඒ වගේම පින්වත්නි සැපේදී නැටීමකුත් නැහැ. දුකේදී හැඬීමකුත් නැතුව සැපේදී නැටීමකුත් නැතුව හරි ලස්සන උපේක්ෂා විහරණයකින් ජීවිතේ පවත්වන්න නම් අන්න ඒ විදියට ජීවිතේ දකින්න කියනවා. ඒ විදියට ජීවිතේ දකිනකොට එයා තේරුම් ගන්නවා මේක මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මම තුල පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මගේ ආත්මීය විදියට අල්ලගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මනසින් දකිනවා. අන්න ඒ විදියට දකින්නකොට පින්වත්නි කිට්ටු වෙන්නේ ධර්මයට. කිට්ටු වෙන්නේ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයට. පින්වත්නි සිහිය පවත්වගෙන මේ විදියට Taman දකින දේවල් අහන දේවල් ආදී කාරණා කෙරෙහි හිත පවත්වන්න බැරි වුණොත් ಗುಣධර්ම පිරිහිලා යන්න තියෙන අවස්ථාවත් වැඩි. එක දවසක් හාමුදුරුව කෙනෙක් භික්ෂු සංඝයා පිරිවරාගෙන හාමුදුරුවෝ පොඩි ගෝල ස්වාමීන් වහන්සේලා එක්ක ගමනක් වඩිනවා. ගමනක් වඩිනකොට මෙතනින් ගොවියෙක් යනවා ටිකක් කැහුටු ගැහිච්ච මිනිස්සේ. කෙට්ටුයි. ශරීරයේ දුර්වල වෙච්ච ගොවියෙක් කුඹුරු කොටලා යනවා. යනකොට අර පොඩි ස්වාමීන් වහන්සේලා විහිළු කරනවලු. විහිළු කරනවලු ආන් ඔයාගේ ලොකු තාත්තා වගේ කෙනෙක් යනවා. ආන් ඔයාගේ මාප්පා වගේ කෙනෙක් යනවා කියලා අර පුංචි හාමුදුරුවෝ මේ ගොවියා දැකලා විහිළු කරනවලු ඇඟිල්ලෙන් පෙන්න. එතකොට මේ ගොවියා නතර වෙලා අර හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා වැඩිහිටි ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කියනවලු ස්වාමීනි මේ කුඩා ස්වාමීන් වහන්සේලා මට උසුළු විසුළු කරනවා. උන්වහන්සේලාට කියන්න මිනිස්සෙකුට උසුළු විසුළු කරන එක එච්චර හොඳ නෑ කියලා. එහෙම කියලා මේ සියලු ස්වාමීන් වහන්සේලාට මේ මිනිස්සයා කියනවලු ස්වාමීනි මමත් හොඳට ಗುಣධර්ම පුරාගෙන හිටියේ මිනිහෙක්. මමත් එහෙම ಗುಣධර්ම පිරිහිච්ච මිනිස්සෙක් නෙමෙයි. මමත් ස්වාමීනි හොඳට ಗುಣධර්ම පුරාගෙන ධර්මයට කිට්ටු වෙලා හිටපු කෙනෙක්. මං කොච්චර 이르දිමත්ද කියනවනම් මම පළවෙනි ධානයෙන් නැගිටලා ස්වාමීනි මම ඉරහඳ පවා ස්පර්ශ කරලා තියෙනවා. ස්වාමීනි මේ පංචකාමයේ නිසා මම පිරිහුණා. ස්වාමීනි මට දැන් වෙලා තියෙන්නේ මැරෙනකන් කුඹුරු කොටන්න. මම පිරිහුණා. ස්වාමීනි ඒ පින්වත්නි ඒ වගේ එ르දියක් තියෙන ಗುಣධර්ම හොඳට දියුණු කරගෙන හිත හදාගෙන ඉන්න කෙනෙකුටත් මේ පංචේන්ද්‍රයන් වලින් ඇතිවෙන ගෝචරවන කාරණා නිසා සිහිය නැති වුණොත් පිරිහෙන්න අවස්ථාව තියෙනවා නම් අපි ගැන කවර කතාවද? ඒ නිසා පින්වත්නි හොඳට සිහිය පවත්වාගෙන ಗುಣධර්ම පුරාගෙන ධර්මයට කිට්ටු වෙලා ජීවිතයේ ධර්මයටම දායාද කරගන්න දක්ෂ වෙන්න කියලායි අද ඔබට අනුශාසනා කරන්නේ. මේ දේශනාව හැම දිනාටම ධර්ම අවබෝධ පිණිස උපකාර වේවා.